at 12. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 12 සමගින්. අද ලයිව් ඇට් 12 තුලින් ඔබ හමුවන මම මංජුල වීරසිංහ. මම ඉෂාරා සමරසිංහ. අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලන කළු ඉරිදා සමරුම දේවස්ථාන රැසකදී කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් එන්නත් මාත්‍රා 2,64,000ක් දිවයිනට. ඊයේත් කොවිඩ් ආසාදිතින් 376ක් කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිත ලැයිස්තුවේ තෙවැනි තැනට. පාස්කු ප්‍රහාරයේ වින්දිතීන්ට සාධාරණය ඉටු කරනු ලෙස ඉල්ලා ප්‍රකාශයට පත් කෙරුණු කළු ඉරිදා සැමරුමට දිවයින පුරා දේවස්ථානවල කිතුණු බැතිමතුන් අද එක්ව සිටියා. ඊට එක්වෙමින් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කළේ ප්‍රහාරයේ වින්දිතීන්ට සාධාරණය ඉටු කිරීමට රජය වඩාත් කැපවීමකින් කටයුතු කළ යුතු බවයි. පාස්කු ඉරුදින ත්‍රස්ස ප්‍රහාරයට වසර 2කට ආසන්න කාලයක් ගත වී ඇතත් අගතියටපත් පාර්ශවය වෙනුවෙන් මෙතෙක් යුක්තිය ඉටු නොවූ බව පවසමින් කොළඹ අගරදගුරු පදවිය ප්‍රකාශයට පත් කළ කළු ඉරිදාව සැමරීම අද දිවයින පුරා කිතුණු දේවස්ථානවල දේශද වුණා. මේ පාස්කු ඉරිදා දින ත්‍රස්ස ප්‍රහාරයේ එල්ල වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට අද පෙරවරුවේ කිතුණු මැතිමතුන් කළු ඇඳුමින් සැරසී පැමිණ සිටි ආකාරයයි. පැවති නිහඬ විරෝධතාවට අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද එක්ව සිටියා. භික්ෂු පෙරමුණේ භික්ෂුන් වහන්සේලා කීප නමක්ද මේ විරෝධතාවයට සහාය පළ කිරීම සඳහා පැමිණ සිටියා. මෙහිදී පෙරවරු 8:45 ප්‍රහාරය අනුස්මරණය කරමින් සීනුව නාද කෙරෙනු අතර එහිදී විනාඩි 2ක නිශ්ශබ්දතාවක් පැවැත්වුණා. පවත්වන්නේ සාධාරණයේ ඉෂ්ට වෙයි කියන බලාපොරොත්තුවකින්. මේ ප්‍රහාරය පිටිපස්සේ හිටියේ කවුද කියන එක දැනගන්නට තමයි මේ කොමිෂන් සභාවෙන් අපි බලාපොරොත්තු වුණේ. නමුත් ඒ කොයිතරම් දුරට ක්‍රියාත්මක වෙලා තියෙනවද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා මේ කොමිෂන් සභාවේ වාර්තාව අසම්පූර්ණ එකක් නිසා අනාගතයට මේකේ සැබෑ කතෘවරු කවුද කියන එක එළිදරව් කර ගැනීමේ තමයි අපිට තියෙන උත්සාහය. මොකද අපේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ අන්න ඒකයි. යුක්තිය සාධාරණය විශේෂයෙන්ම මේ බෝම්බ තියාපු අය, ඒවට මුදල් දුන්න අය, ඒවයි මොන දේශපාලන බලවේග මේක පිටිපස්සේ ක්‍රියාත්මක වුණාද, ඒකට ජාත්‍යන්තර සංවිධාන සම්බන්ධද කියන එක පිළිබඳ අවංක විමර්ශනයක් කිරීම සඳහා රජය මීට වඩා කැපවීමෙන් යුතුව කටයුතු කරන්න ඕනේ කියන එකයි මගේ හැඟීම. මේ අතර පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් වැඩිම හානියක් සිදු වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරේදී අද පෙරවරු 7:30ට දේවමෙහෙ ආරම්භ වුණේ කොළඹ අගරදගුරු පදවියේ රදගුරු මැක්ස්වෙල් සිල්වා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. අනතුරුව පැවති මේ විරෝධතාවට මහා සංඝරත්නයද වැඩම කර සිටියා. පැමිණි ඔබ සියලු දෙනාට ස්තුතියි. අද අපේ ප්‍රබලම අවස්ථාව තමයි අපි නිහඬව ඉදිරිපත් කරපු මේ විරෝධතාවය. කොටහේන ශාන්ත ලුසියා දෙව්මැදුරේදීද පැවති දේවමෙහෙයට කළු ඇඳුමින් සැරසී බැතිමතුන් එක්ව සිටි අතර අනතුරුව දහසකට අධික පිරිසක් නිහඬ විරෝධතාවට එක්ව සිටියේ පාස්කු ප්‍රහාරයේ වින්දිතීන්ට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලමින්. කොම්පඤ්ඤවේදිය ශුද්ධ වූ ජපමාලා දේවමාතා දේවස්ථානයට පැමිණි බැතිමතුන්ද දේවමෙහෙන් අනතුරුව සාමකාමී විරෝධතාවට එක්වුණා. කරුණු පහක් මුල් කරගනිමින් අද ප්‍රකාශයට පත් කෙරුණු කළු ඉරිදා අවසැමරීමට දිවයින පුරා දේවස්ථාන රැසක කිතුණු බැතිමතුන් මෙලෙස එක්ව සිටියා. එමෙන්ම දිව්‍ය පූජාවෙන් පසු එම දේවස්ථානවල පාස්කු ප්‍රහාරයට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලමින් නිහඬ විරෝධතාද පැවැත්වුණා.
මේ අතර පාස්කු කොමිසමේ වාර්තාව හා කළු ඉරිදා සමරුම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. අපි මේ විපක්ෂයට කියනවා කළු කොඩි දාන්න තිබුණේ ඒ කාලේ. ඒ ආණ්ඩුව මේ කරපු වැරද්දට. ඒ නිසා මේ කළු කොඩි දාන්න මේ සියල්ලම කරන්න මේ අපේ ආණ්ඩුව කිසිම වරදක් කරලා නැහැ. අපිට කිසි කෙනෙක් මෙතන හංගන්න උවමනාවකුත් නැහැ. රකින්න ඕනිත් නැහැ. ഘോഷණය කරන්න ඕන කතෝලික ජනතාව, කටුවපිටිය ජනතාව, මීගමුවේ ජනතාව විතරක් නෙමෙයි. මේ රටේ සියලු ජනතාව තමන්ගේ ඡන්දය අරගන්න තමන්ව රවට්ටපු දේශපාලනයට විරුද්ධව පක්ෂපාත ආගම් ભેදකින් තොරව සියලු ජනතාව විරෝධය පාන. මේක පත් කරේ මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ රජය විසින්. ඉතින් ඒ කාලේ පත් කරපු කොමිසම දැන් ඒ අය විවේචනය කරාට වැඩක් නෑ. අපි පැහැදිලිවම අපෙත් තියෙන යම් විවේචනයක් යම් තීරණ සම්බන්ධව මෛත්‍රීපාල මහත්තයා පත් කරපු කොමිසමේ වාර්තාව මෛත්‍රීපාල මහත්තයා ප්‍රතික්ෂේප කළා. එක්සත් ජාතික පක්ෂය දැන් මේක ප්‍රතික්ෂේප කරනවා. බලමු දැන් කොමිසමට අයිතිකාරය ඔක්කොම ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්නවා. අවසන් ප්‍රතිඵලය මොකද්ද? පාස්කු ප්‍රහාරයෙන් පීඩාවටපත් වෙච්ච අයට දැන් යුක්තිය. දැන් ඒගොල්ලෝ සිද්ධලා දෙනවා කදුතුමාලට යුක්ති ඉල්ලලා පාට බයින්න. පාස්කු ප්‍රහාරය වෙන කාලේ ඔබතුමාලා කොහෙද හිටියේ? ඔබතුමාලා ගහපු ඩීල් එක මොකද්ද එතකොට? එතකොට ඔබතුමාලා කටයුතු කරේ කා වෙනුවෙන්? ඔබතුමාලා ඒ පාස්කු ප්‍රහාරයට ගොදුරු වෙලා මේ රටේ ජීවිත නැති වුණා. ඒ ජීවිත වෙනුවෙන් මොනවද කරේ කියලා අපි අහන්න. සැබෑවට මේක ඉර කරන්න ඕන මිනිහ කවුද කියන එක හෙලි කරන්න ආණ්ඩුවට බෑ. එම හෙලි කරන්න යනකොට ආණ්ඩුවේ රෙදි ගැලවෙනවා කියන එක පේන නිසා අද පාස් කොමිසම මහා බොරු ලියවිල්ලක් බාටපත් වෙලා තියෙනවා. කළු ඉරිදා හරියට දැන් අපි හින්දා වුණා වගේ තමයි කතා කරන්න කියලා. කළු ඉරිදාවක් බිහි වෙන්න හේතුව මොකක්ද? මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙලා හිටියනම් කළු ඉරිදාවක් කවදාවත් බිහි වෙයිද? එහෙමනම් රටේ තිබුණු පාරණය වෙනස් කරලා වෙන කෙනෙක් ගෙනල්ලා ඒ පුටුවල තියලා ජනාධිපතිට අගමැතිලා පත් කරලා කළු ඉරිදාවක් බිහි කරපු අයම අද කළු ඉරිදාවක් සම්බන්ධ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා කළ ප්‍රකාශයකට එරෙහිව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පසුගියදා කළ ප්‍රකාශයකට එරෙහිව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම පැමිණිල්ල ගොනු කළේ අද උදෑසනයි. ඔව් ප්‍රකාශ කරන්නේ එකී පාස්කු ප්‍රහාරය වර්තමාන ජනාධිපතිවරයාගේ සහ බැසිල් රාජපක්ෂයන්ගේ අවශ්‍යතාවයන් උඩ සිදු කරන ලද්දක් බවට තමයි ඔහු එහිදී ප්‍රකාශ කරන්නේ. ඔහු ඒ ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තු කාරක සභාවේ ඔවුන් විසින් පත් කරපු 2019 පත් කරපු පාර්ලිමේන්තු කාරක සභාවේ හිටපු ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා මැතිතුමා ඉදිරියේදී තමයි ඔහු මේ ප්‍රකාශය කරන්නේ. ඉතින් මෙවැනි ප්‍රකාශ කිරීම අපි තරයේ හෙලා දකිනවා. ඒ වගේම රටේ නායකයාට ඇඟිල්ල දික් කරනවා. ඒ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධයි කියලා ඒක බරපතල ප්‍රකාශයක්. අශෝක් අබේසිංහ සජප මන්ත්‍රීවරයාගේ මේ ප්‍රකාශය මේ රටේ ජාතීන් අතර සුහදත්වයට සහ ආගමික සහජීවනයට එරෙහිව කරන ලද සාහසික ප්‍රකාශයක්. අපි මේ රටේ ජාතික සංහිඳියාව වෙනුවෙන් ජාතික ආරක්ෂාවේ නාමයෙන් මේ පිළිබඳව ස්වාධීන විධිමත් කඩිනම් පරීක්ෂණයක් ඉල්ලා සිටිනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්. නීතිගරුක හා විනයගරුක රටක් මෙන්ම ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ලබා දුන් පොරොන්දු මිත්‍යාවක් බවට පත්වෙමින් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තිස්ස මහරාමේ පැවති 51 වන විපක්ෂ නායක ජංගම සේවයට එක්වමින් ඔහු මේ අදහස් පළ කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන ජංගම සේවාවේ 51 වැනි සත්කාර වැඩසටහන පැවැත්වුණේ තිස්ස මහරාම විජිතපුර ප්‍රදේශයේදී. මට නිවාසයක් දුන් ඒකට මට ගෙවන්නේ කියලා මේ ලියුමක් ඇවිල්ලා තියෙනවා 4500 ගාණක් ගෙවන්න ඕන අවුරුදු 30. මම හිටියනම් ඇමතිකමේ මම තඹ සතේක මුදලක් අය කරන්නේ. රට තුල නීතිය සාමය ජාතික ආරක්ෂාව ස්ථාපනය කරනවායි කියලා බලයට පත් වුණු ආණ්ඩුව. ඇයි ඒ වගකීම ක්‍රියාත්මක කරන්නේ? අද ප්‍රචණ්ඩත්වයේ ක්‍රියාත්මක වෙනවා. අද හරියාකාරව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නීතිය පිළිබඳව විශ්වාසයක් නැහැ. කාට හරි හිතුනොත් මරකමක් කරන්න, කවුරු හරි මරන්න, මරලා දමනවා විතර නෙවෙයි බෙලිත් කපනවා. මෙන්න රටේ තත්ත්වය. මේ මොකද්ද මේකෙන් අපිට පේන්නේ? රට තුල විනය පැත්තෙන් ලොකු පිරිහීමක් තිබෙනවා. රටේ නීතියට ගරු කිරීමක් නැහැ. ස්ත්‍රී දූෂණ වැඩි වෙලා, ළමා අපචාර වැඩි වෙලා, කුඩු වෙළඳාම වැඩි වෙලා. මෙන්න මේ වගේ තත්ත්වයක් තුල රටේ නීතිය වල්බිහි වෙලා තිබෙන මොහොතක අපි ආණ්ඩුවට පැහැදිලිවම කියන්න කැමති එදා මහ ලොකුවට වීරත්වයෙන් දේශපාලන වේදිකාවල් වල ලොකුවට පුරසාරම් දෙදෙව්වා. අපි තමයි රට ආරක්ෂා කරන්නේ, රට තුල විනය ඇති කරන්නේ කියලා.
මොන විනයද? අද නීතිය පිළිබඳව කිසිම විශ්වාසයක් නැහැ. මේ වසර අවසානය වන විට අනුරාධපුරයේ සඳහිරු සෑය වන්දනා කිරීමට බැතිමතුන්ට අවස්ථාව සලසා දෙන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ ඊයේ අනුරාධපුරයේ පූජනීය ස්ථාන කිහිපයක සංචාරය කිරීමෙන් අනතුරුවයි. අනුරාධපුරයට පැමිණි ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා මිහින්තලයේ රජමහා විහාරයේ වැඳ පුදා ගනු ලැබුවා. අනතුරුව මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණු වැවේ ධම්මරතන හිමියන් සමග මිහිඳු මහා සෑය ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව සාකච්ඡා කළ අතර ඒ සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. හමුදාවලින් සහ සිවිල් ආරක්ෂක බලකායෙන් මේ බෞද්ධ සිද්ධස්ථානවල වැඩි දියුණුව සඳහා රාජකාරීන් රාශියක් කරනවා. ඒකෙන් පළවෙනි ව්‍යාපෘතිය තමයි අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා ආරම්භ කරපු අනුරාධපුරයේ සඳහිරු සෑය. ඇත්තටම සඳහිරු සෑය ප්‍රමාණය වශයෙන් ගත්තාම රුවන්වැලි සෑය රදුන්ට වැඩිය අඩි 18ක් උසින් අඩුයි. ඉතින් ඒ කියන්නේ ලංකාවේ මම දන්න තරමින් දෙවෙනියට උස චෛත්‍ය වෙන්නේ සඳහිරු සෑය. අපි අනුරාධපුරයේ සඳහිරු සෑය නිම කරන්න බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ නොවැම්බර් මාසෙ වෙනකොට. ඒ වගේම දීගව අපි සෑය රදුන් අපි වැඩ පටන් ගත්ත පමණයි වසර 3ක් ඇතුළත නිම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ මිහිඳු මහා සෑය රදුන් අපි මේ අවුරුද්දේ ඔක්තෝබර් මාස වෙනකොට නිම කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මොනරාගල මදුරා කැටිය ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ආයතනයක් විවෘත කිරීම ඊයේ සිදු කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ආයතනය මොනරාගල මදුරු කැටිය ප්‍රදේශයේදී විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එම අවස්ථාවට විමල් වීරවංශ ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරු ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. කොවිඩ්-19 මේ වසංගත තත්ත්වයේ ඇතුලේ විශේෂයෙන්ම අපනයනේ ඉලක්ක කොට ගත්තා වූ නිමියදුම් කර්මාන්තය සැලකිය යුතු දුෂ්කර අභියෝග රැසකට මුහුණ දීලා තියෙනවා. මේ ජාත්‍යන්තර වෙළඳපොලේ ඕනම අභියෝගයක් ජය ගැනීමේ හැකියාව අපිට තිබෙන බව තමයි මේ කර්මාන්ත ශාලාව මේ ස්ථානයේ මේ වගේ මොහොතක විවෘත කිරීම මගින් ඔප්පු කර පෙන්වලා තිබෙනවා. මේ විදිහේ කර්මාන්ත ගමට එමින් පමණයි අපේ තරුණ දරුවන්ගේ විරැකියා අර්බුදයට විසඳුමක් නිර්මාණය කරන්න අපිට පුළුවන් වෙන්නේ. මේ වගින් අපේ රටට විදේශ විනිමය ලැබෙනවා. අද අපි විදේශ විනිමය අභියෝගයකට මුහුණ දීලා ඉන්නවා. අපේ විදේශගත ශ්‍රමිකයාගෙන් රටට ලැබෙමින් තිබිච්ච විදේශ විනිමය ප්‍රමාණය අඩු වෙලා තිබෙනවා. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙමින් තිබිච්ච විදේශ විනිමය ප්‍රමාණය අඩු වෙලා තිබෙනවා. ඒ තත්ත්වය යටතේ මේ රටට විදේශ විනිමය අද්දවන්න පුළුවන් කර්මාන්තකරුවා කියන්නේ මිලකල නොහැකි සම්පතක්. කොළඹ වරායේ බටහිර බහලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඉන්දිය රජය මැදිහත් නොවන බව ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. අදාළ ආයෝජනය සඳහා ලක් රජය ඉන්දීය ආයෝජකින් සමග ඍජුව කටයුතු කරන බවයි නවදිල්ලියේදී පැවති මාධ්‍ය හමුවකදී අනාවරණ වුණේ. කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිකිරීම හා මෙහෙයුම් කටයුතු සඳහා ඉන්දියාවේ අදානි සමාගම සමග කටයුතු කරන බව පසුගියදා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණා. If we need some foreign partners, that we will get the foreign partners involved in it. So we have made that offer on the basis of the previous agreement to the Japanese government as well as the Indian government. And there have been a response from the Indian government suggesting that they have suggested a particular company. තුමා කිව්වා මේ කැබිනට් එක තීරණය කළයි කියලා වෙලා බටහිර ගැටිය සංවර්ධනයේට ඉන්දියාව සහ ජපානය සමග ඒකාබද්ධ සමාගමක් පිටවන්න. එතකොට දැන් මීට මාසයකට ඉස්සෙල්ලා නැගෙනහිර එක ගැටියට විරුද්ධ වුණා. ඒ ආර්ථික මර්මස්ථාන විදේශීය ආයතනයකට විකුණන එකට විරුද්ධයි කියලා වෙලා. එතකොට මේ පරස්පරභාවය මොකද්ද මේ දැන්? ඇත්තට පරස්පරයක් ඇත්තම නැහැ. එතන බොහොම පැහැදිලිව මේ ඊස්ට් ටර්මිනල් එක තිබ්බ ඩිවෙලොප් වෙලා තිබ්බ එකක් තව අවශ්‍ය වෙලා තිබ්බ ඩොලර් මිලියන 500ක් හෝ 600ක් වැනි මුදලක් එවැනි මුදලක් අපිට හොයාගන්නට කොහොම පාසුයි. ඒ නිසා ඒ සම්බන්ධව ඒ අපිටම කළ හැකි කියන ස්ථාවරය. හැබැයි
ඒ අයම බොහොම පැහැදිලිව එයාගේ අති බහුතරයක් ප්‍රකාශ කරා. ඔන්න කැමති නම් ඉන්වෙස්ට් ටර්මිනල් එක දෙන්න. මොකද ඒක මුලින් නම් හදන්න ඕනේ. ඒ නිසා අපිට ඒකට කරන්න බෑ. අපේ තිබෙන ගණන් මිනුම් වල හැටියට අපිට ඒක කවදාවත් කරන්න බෑ. නිසා ඒක කිරීම සම්බන්ධව අපේ විරෝධතාවයක් නැහැ කියන ඔය එදා විරුද්ධ වෙච්ච කණ්ඩායම් ගණනාවක් එකගුණා. සෞභාග්‍ය ඉදිරි දෙයක් මේ 58 වෙනි පිටුව බැලුවොත් බොහොම පැහැදිලිව තියෙන දෙයක් තමයි බටහිර නමින්ම කියලා තියෙනවා පර්යන්තයේ කටයුතු පෞද්ගලික ආයෝජනද යොදා ගනිමින් ආරම්භ කිරීමට කටයුතු කරනවා කියලා. ඒ නිසා ඒ සම්බන්ධව කිසිම මම හිතන්නේ පරස්පරයක් නැහැ. කෙසේ වෙතත් ඉන්දිය රජය පවසන්නේ අදාළ ආයෝජනය සඳහා ඉන්දිය රජයේ මැදිහත්වීමක් හෝ සම්බන්ධවීමක් සිදු නොකරන බවයි. ඒ පිළිබඳව නවදිල්ලියේදී පැවති ඉන්දිය විදේශ අමාත්‍යාංශ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළා. ලංකාවේ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා බටහිර බහලුම් පර්යන්තය ඉන්දියාවට දෙනවා කියලා. ඒ බව ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේද දැනුවත් බවයි කියා තිබෙන්නේ. My response to this would be that our High Commission in Colombo එම ප්‍රකාශයේ සත්‍යතාවයක් නැහැ. මේ පිළිබඳව මහ කොමසාරිස් කාර්යාලය ලක් රජයට දැනුම් දී තිබෙනවා. ඒ අනුව බටහිර බහලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ලක් රජය ඉන්දිය ආයෝජකයින් සමග ඍජුව කටයුතු කරන බවයි ප්‍රකාශ කළ හැකි. මේ ගැන වැඩිදුරටත් කිව හැක්කේ ඉන්දිය රජයේ සමග ගනුදෙනුවක් නොමැති බවයි. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කර ඇති යෝජනාවලිය සංශෝධනය කර නව කෙටුම් පතක් ඉදිරිපත් කොට තිබෙනවා. ටැමිල් ගාඩියන් වෙබ් අඩවිය ඒ පිළිබඳව වාර්තා කරමින් සඳහන් කර ඇත්තේ ඒ තුළින් ශ්‍රී ලංකාව පිළිබඳව කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක් සිදු කොට ඇති බවයි. ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කොට තිබූ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ යෝජනාවලට අදාළව මෙරට විසින් ඉදිරිපත් කළ යෝජනා සලකා බැලීමෙන් අනතුරුව අදාළ සංශෝධිත යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා. කෙසේ නමුත් ඒ මගින් දෙමළ ජනතාවගේ ඉල්ලීම්වලට යුක්තිය ඉටුවන ජාත්‍යන්තර වගවීමේ යාන්ත්‍රණයකට යටත් නොවන බවයි ටැමිල් ගාඩියන් වෙබ් අඩවියේ සඳහන් කොට ඇත්තේ. මානව හිමිකම් මහ කොමසාරිස්වරිය මීට පෙර යෝජනා කළ පරිදි ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බැව් සඳහන් පුද්ගලයන්ගේ වත්කම් තහනම් කිරීම හෝ සංචාරක තහනම් පැනවීම නව සංශෝධනයට ඇතුළත් වන්නේ නැහැ. ඒ වෙනුවට ඉදිරියේදී යුධාපරාධ සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීම සඳහා අවශ්‍ය සාක්ෂි එක්රැස් කිරීම, තහවුරු කිරීම, විශ්ලේෂණය සහ සංරක්ෂණය කිරීම යන කාරණා ඇතුළත් කොට තිබෙනවා. මේ යෝජනාව නිකුත් වෙන්න ප්‍රධාන හේතුුනේ මිෂෙල් බැච්ලේ මැතිනියගේ වාර්තාවෙන් පස්සේ විශාල වශයෙන්ම රටවල් ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් කතා කරමින් ඒ වාර්තාවට ප්‍රතිරෝධයක් පෑමේ ප්‍රතිඵලයක් හැට. හැබැයි මේ යාවත්කාලින කරන යෝජනාවේ භාෂාවේ වචනවල යම් වෙනස්කමක් තියෙනවා අභ්‍යන්තරයේ මෙන්න මේ දේවල් කරන්න ඕනේ කියන එක. නමුත් හරේ වෙනසක් නෑ. ඩයස්පෝරාවයි සහ අනිත් අය කරලා තියෙන ඉල්ලීමයි හිටපු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සියලුම කොමසාරිස්වරුන් මෙතෙක් හිටිය අය කරපු ඉල්ලීම හැම කළා තියෙනවා. මේ අතර මිෂෙල් බැචලේ විසින් ඉන්දියාව සම්බන්ධයෙන් මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කළ වාර්තාව පිළිබඳවත් එතුමන් සඳහන් කළා. මිෂෙල් බැච්ලේ මැතිණිය ඉදිරිපත් කළ වාර්තාවකින් ඉන්දියාවේ ජනරජ දිනයේදී අර ගොවීන්ට පහර දීම ගැන කතා කරලා තියෙනවා, මානව හිමිකම් උල්ලංඝනය ගැන කතා කරලා තියෙනවා, විශේෂයෙන්ම ඉන්දු කාශ්මීර ප්‍රශ්නය ඒ ප්‍රශ්නය ගැන දිගින් දිගටම කතා කරලා තිනවා. ඒගොල්ලන්ට ගැටලුවක් ඇතිවලා තිනවා. ඒ අයත් කොයි වෙලාවෙ හෝ යුද අපරාධ අධිකරණයට ගෙනියන්න පුළුවන්. ලංකාවට කරේ මොකක්ද? මේ විදියටම ඔබට එරියත් යෝජනා සම්මත වෙන්න පුළුවන් කොයි අවස්ථාවක. ඒ නිසා ඉන්දියාව දැන් නිහඬව හිටියොත් තාම අමාරු තැනකට වැටෙනවා. ඒ නිසා ලංකාවට එරෙහිගෙන යෝජනාවේ ලංකාවත් එක්ක එකට අත්වැල් බැඳගෙන ඉදිරියට ගියොත් ඇත්ත වශයෙන්ම ඉන්දියාවටත් යම් ජයග්‍රහණයක් ඉදිරිය ලබා ගන්න පුළුවන්. ඔබ නැවතත් ලයිව් ඇටුවෙල් සමගින් මංගල ඇඳුම් සැකසීමේ ප්‍රමුඛතම ආයතනයක් වන NB ලක්සරි ඩිසයින් වෙයා ආයතනය නව විලාසිතා මන්දිරයකට පිවිසුණා. මංගල ඇඳුම් නිර්මාණය කර ගැනීමට පැමිණෙන ගණදෙනුකාර බෞතුන්ගේ අවශ්‍යතාවන්ට වැඩි ඉඩක් ප්‍රස්තාවක් ලබා දීමයි මෙහි අරමුණ වී ඇත්තේ. මංගල ඇඳුම් සැකසීමේ ප්‍රමුඛතම ආයතනයක් වන NB ලක්ෂරි ඩිසයින් වෙයා ආයතනය නුගේගොඩ ගංගොඩවිල හයිලෙවල් පාරේ අංක 176 දරණ ස්ථානයේ පිහිටි නව විලාසිතා මන්දිරයකට ඊයේ පිවිසුණා. අපි හැමවිටම කියන හිතන දෙයක් තමයි ක්වොලිටි එක, ඒ වගේම මේකේ තියෙන ෆැෂන් එක, ඒ වගේම කොහොමද ඇඳුමේ තියෙන මිල ගණන් කියන කාරණා තුනම එකට අපි එකතු කරලා තමයි මේ දේවල් හදන්නේ. ලෝකයේ තියෙන හොඳම දේවල් ලංකාවේ මිනිසුන්ට ලබා දීම මට ඇත්තටම සතුටක්.
විසි දෙවැනි වරටත් පැවැත්වෙන ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ සහභාගීත්වයෙන් ගුවන් හමුදා මූලස්ථානයේ ඉදිරිපිටින් අද උදැසන ආරම්භ වුණා. නැවත වතාවක් මේ රටේ ක්‍රියාශීලී ජන සමාජයක් ගොඩනගන්න ක්‍රීඩාව ආරම්භ කරන්න ඕන කියන දැඩි විශ්වාසය අපි ඉන්නවා. ඒ අතර මම හිතන්නේ අපට ජන ජීවිතයත් එක්ක බැඳිච්ච කාරණේ තමයි පාපැදිය කියන කාරණේ නිසා තමයි අපි සයිකල් සන්ඩේ කියන සංකල්පයක් ගෙනල්ලා මේ රටේ නැවත වතාවක් මේ පාපැදිය තුල ජන ජීවිතේ ගොඩනගා ගන්නත් ඒ වගේම තමයි ජාතික සහ ජාත්‍යන්තර ජයග්‍රහණ සඳහා අරගෙන යන්න පුළුවන් ශූරීන් බිහි කරන වැඩපිළිවෙල අපි ආරම්භ කරනවා. ලයිව 12 තුලින් සමුගන්නයි මේ සෝදානම. ඔබට සුබ දවසක්.